නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම සදැහැති දායකත්වය පිළිබඳව අපි සිහිපත් කරගන්නම්. අංක 234 බුලත්කම බලන්ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් නීලා ධර්මසිරි මෑණියන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඉතින් අපි හැමදෙනාම නැවත ගරුතර මහා සංඝරුවන ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි මෙතෙන් සිට අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි සාකච්ඡා කරමින් හිටියා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග දිදිව්ලොවට අධිපති සක්දිවිඳු සමග පැවැත් වූ ලස්සන දහම් කතිකාවතක්. එතකොට අපි දහම් කතිකාවතේ එක තැනකට ආවා. හරිම ලස්සන පරියායක් ඒක. මොකක්ද මේ සක්දිවිඳු ඇහුවා මේ කෙනෙක් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ගෘහ ජීවිතයේ කෙනෙකුට පවා පැවිදි කෙනෙකුට පවා එතකොට මේ ගෘහ ජීවිතේ වාසය කරද්දී මේ ධහම අවබෝධ වෙනකන් සංවර වෙන්න ඕන තැන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ධහම ඇහුවට මහත්තයා ධහම අවබෝධ වෙන්නේ හිත යම් මට්ටමකටපත් වෙනකොටනේ. එහෙමයි ස්වාමීනි. එතකොට හිත යම් මේ මට්ටමටපත් වෙන්න එතකන් එයා කයින් කළ යුතු දේවල් තියෙනවා. එහෙමයි. ඒ වගේම වචනයෙන් කතා කළ යුතු දේවල් තියෙනවා. සොයන දේවල් තියෙනවා. එහෙමයි. එතකොට මේ දේවල් පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට විග්‍රහ කරන විවරණය තමයි ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතන මේක දහමට අවබෝධ වීම පිණිසම හේතු වෙන්නේ. ස්වාමීනි කරන කියන සහ හොයන දේ පිළිබඳව අනේකාට අවඩ නොවෙන්න තමාට අවඩ නොවෙන්න සංවර වෙමි අදහසට පැමිණ මේ සංවර වෙන මේ ප්‍රාතිමෝක්ෂයේ උත්තම භාවය ස්වාමී. උත්තම භාවය. එහෙමයි. මතකනේ දැන් මහා ප්‍රධාන සූත්‍රය පවා මේ ප්‍රාතිමෝක්ෂයේ උදෙසනවා කියලා සියලු සම්බුදුරජාණන් වහන්සේලා බොහොම ලස්සන ගාථා 4ක් විතර තමයි දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ ගාථා 4න් ඉස්මතු කරන දේ ප්‍රායෝගිකව කෙනෙකුට තවදුරටත් තේරුම් ගන්න කටයුතු කරන්න මේ පරියායන් තුන හරි ලස්සන විග්‍රහයක් තිබුණා. තමන්ම සිහිනුවන පිළිබඳව තමන්මයි. එහෙමයි ස්වාමීනි. තමන්ම බලන්න ඕන තමන් මේ කරන ක්‍රියාව තුළින් තමන්ගේ හිතේ අකුසල් වැඩෙනවද? එහෙමයි ස්වාමීනි. ඒක මිත්‍යා දෘෂ්ටියට යනවද? මිත්‍යා දෘෂ්ටියට යනවද කියලා කියන්නේ කර්මඵල පිළිබඳ තියෙන විශ්වාසය නැති කරන ක්‍රියාවලියක්ද? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දන් දීම විපාක පිළිබඳ තියෙන විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය නැති වෙනවද මම මේ කරන ක්‍රියාවෙන්? එහෙමයි. සේවා කටයුතු විපාක විශ්වාස කරනවා ඒ විශ්වාසය මේ හිතෙන් නැති වෙනවද මේ ක්‍රියාවලියෙන්? එහෙමයි. පුද පූජාවල විපාක පිළිගන්නවා ඒ විපාක මේ ක්‍රියාවලියෙන් නැති වෙලා යනවද? එහෙමයි. තමන් කරන දේ තුලින් තමන් කරන කතාව තුලින් තමන් සොයන්න යන දේවල් වලින්. එහෙමයි. සමහර අය සොයන්න ගිහිල්ලා මහත්වේ හානිය කරගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේ ලස්සනට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ බුදුබණ පද අහා හිටපු කට්ටිය අර බුදුන් වහන්සේ උපන්නේ මේ ලංකාවේ කියලා ඒක ඇහිච්ච ගම ඒක හොයන්න ගිහිල්ලා අන්තිමට දැන් දන් දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පිනක් විශ්වාස කරන්නේ නැහැ. ධර්ම මාර්ගෙම ඉවත් වෙලා යනවා. ධර්ම මාර්ගෙ ඉවත් වෙලා යනවා. එහෙමයි. මේ ලස්සනට සුන්දර බණ පද පහ කර කර පිටපු කට්ටිය
මේ ඊට පස්සේ රහතුන් පහළ වෙලා කියලා ඒ සිදුවලා එහෙමයි. ඊට පස්සේ මොකද සියල්ල අතහැරලා පාඩුවේ ඉන්නොන මෙහෙම කියලා අන්තර අම්මට සලකන්නේ නැහැ අම්මත් අතහැරලා. ස්වාමිනේ හරි අවාසනාවක් භාග්‍යවතුන් වහන්සේ පණවන ලද යම් උත්තම ප්‍රාතිමෝක්ෂයක් වෙනවද? ඒකෙන් ඉවත් කරවන්න තරම් බලවත් ඒක තමයි කියන්නේ. ස්වාමීනි. මාර බලපෑම් එක සම්බන්ධයි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද වෙන්නේ? පිනක් කරනවා නම් ඒ ගරහනවා. අර වහගෙන ඉන්නවා. එහෙමයි. දැන් සමහර අපි හිතමු කෙනෙකුට රහත් වෙලා කියලා ආරංචි වෙනවා. හොයාගෙන යනවා. කියන්නේ මහා අපබ්‍රංශයක්. එහෙමයි ස්වාමී. පිනට ගරහනවා. Tamanට ලාභ සත්කාර උපදින දේවල් මේ අඥාන ලෝකයට කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? පිනක් කරගන්නෙත් නෑ, දන් දෙන්නෙත් නෑ, අම්මට සලකන්නෙත් නෑ, පවුල යුතුයකම් කරන්නෙත් නෑ. අර ඔක්කොම අතහැරලා දාන්නේ ඕන්නේ. එහෙමයි ස්වාමී. අර ඔක්කොම කිසිම ගුණයක් නැතුව සම්මා දිට්ඨිය වැඩෙන්නෙත් නෑ, සම්මා සංකල්ප වැඩෙන්නෙත් නෑ. එහෙමයි. සම්මා වාචා වැඩෙන්නෙත් නෑ. එතකොට අර කියන දේවල් පිළිපැදපැද ඉන්නවා. මොකක්ද මේ උන්නේ? එහෙමයි. අකුසල් වැඩෙන දේවල් සොයලා. එහෙමයි ස්වාමීනි. අපිට රහතන් වහන්සේ නම පහළ වුණා කිව්වොත් අපිට දුවන්න දෙයක් නැහැ නේ මහත්තයා. එහෙමයි ස්වාමී. ඇයි රහතන් වහන්සේ කියන්න ඕනේ මිහිඳු මහ රහතන් වහන්සේ කියපු ධර්මයේනේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ සූත්‍රවල තියෙනවනේ. මේ ධහමනේ කියන්න ඕනේ. එහෙමයි. අපිට ධහමකින්නේ රැකවරනේ තියෙන්නේ. එහෙමයි. ඒතර ඒ ධහම ඉස්මතු කරලා දෙනව නම් ඒකනේ වටින කාරණේ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ කිසි දෙයක් නෙහිවිල්ලා බැවිල්ලා මුකුත් නැහැ. දැන් සමහර තැන්වල මාර්ගඵල දෙනවා කියනෝ කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැහැ. මේකෙන් අකුසල් වැඩිද මගේ තියෙන කුසල් ටිකක් පිරිහිලා යයිද කියලා මොකක් කරන්නේ දුවනවා. එහෙමයි ස්වාමීනි. දුවනවා. එහෙයි. රෙද්ද අර සුදු රෙද්ද කරට දාගත්ත දිව්වා. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඒතර මිනිස්සු හිතන් ඉන්නේ හරි පුදුමයි මිනිස්සුන්ගේ ස්වභාවය. මිනිස්සු හිතන් ඉන්නේ අර හරියට නිකන් මහන්සි වෙලා නේ ගොඩාක් මං අහලා තියෙනවා ගොඩක් මේ මහාචාර්යවරු ඊළඟට උගත්යයි සම්මත කට්ටිය තමයි දුවලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අර සාමාන්‍ය ලෝකේ තියෙන කීමත් තියෙන පොෂ් කියලා පොෂ් දේවල් තමයි හොයන්නේ. එහෙමයි. තේරුණා නේද? අන්තිමට සුගතියක් නැහැ. සුගතියක් නැහැ. එහෙමයි. ඒ පිනට ගරහනෝ මහත්තයා. එහෙමයි. තනිකර සුගතිය අහිමිලා යනවනේ. ඉතින් සුගතිය අහිමි කරගත්තු සිතකින් කොහොමද ලෝතුරු දහමක් දකින්නේ? එහෙමයි ස්වාමීනි. සුගතිය අහිමි කරගත්තු හිතකින් සුගතියට ගරහන හිතකින් පිනට ගරහන හිතකින් ඒ හැම දෙයක්ම ගැරහුව කියන්නේ අන්තිමට ගරහල් තැන එක වචනයකට සම්මා දිට්ඨියට. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨියට ගරහන හිතක් තියාගෙන කොහොමද මේ දියුණු කරන්නේ? මුළු මනින්ම මාර්ගෙ බිඳ වැටෙනවා. එයි මහත්තයා මේ සම්පූර්ණ සසර දුකින් ඈතර කරන මාවත විවර කළ දෙන ප්‍රධාන තැනනේ සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. ඉතින් සම්මා දිට්ඨියට ගරහනව නම් කොහොමද සම්මා දිට්ඨියක් උපදවගන්නේ? එහෙමයි. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි සම්මා දිට්ඨියට ගරහනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටි වැළඳ ගන්නවා කියන එකයි කියනවා. එහෙමයි. සම්මා දිට්ඨියට ගරහන සෑම මොහොතකම හිත මිත්‍යා දෘෂ්ටියේ බැස ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ සම්මා දිට්ඨියට ගරහන දේවල් ලුණු ඇඹුල් වගේ අපි අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ වෙලාවේ හිතේ මිත්‍යා සම්මා දිට්ඨියට තියෙන කැමැත්ත නැතිලා යනවා. මිත්‍යා දෘෂ්ටිය බැස ගන්න මොහොත. එහෙමයි ස්වාමීනි. ලීසි දෙයක් නෑ මේ ශ්‍රවණය කියන එක. එහෙමයි. ඒ නිසා මේ සොයන දේවල්, කරන දේවල්, කතා කරන දේවල් හරි පරිස්සමෙන් කරගන්න ඕන. බණ කියලා දැන් මේ YouTube ගියාට පස්සේ විවිධ නාලිකාවල විවිධ දේවල් තියෙනවා. අහනකොට හිත සතුටුයි. දැන් බැලූ බැල්මට අඥාන මානසිකත්වයට තේරෙනවා ඇත්ත තමයි කියලා. එහෙමයි ස්වාමීනි. නමුත් හිත විනාශ කරනවා. එහෙමයි. කාලයක් එහෙම වුණාට පස්සේ මහත්තයා සම්මාදිට්ඨිය හිත පිහිටන්න නැතු වෙනවා. එහෙමයි. චෛත්‍යයක් ගාවට යන්න හිතෙන්නේ නැහැ. බෝධියක් ගාවට යන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. විහාරස්ථානයකට යන්න හිතෙන්නේ නැහැ. සංඝයා වහන්සේලා දකින්න යන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි මොකද වෙලා තියෙන්නේ? කුසල් පිරීලා. එහෙමයි ස්වාමීනි. එතකොට එයාගේ කල්යාණ මිත්‍රය වෙලා තියෙන්නේ මොකද්ද? ෆෝන් එකකින් බණ අහන එක තමයි. කල්යාණ මිත්‍රය වෙලා තියෙන්නේ මොකද්ද? ටීවී එකකින් බණ අහන එක තමයි. වෙන විදියක් නෑ මේ හිතක දියුණුවක් නෑ. සාසනික වශයෙන් මානසික ගොඩනැගීමක් ඇති වෙලා නෑ මහත්තයා. එහෙමයි. ස්වාමීනි හරි කාරණාවක් දැන් සමාජ ජාලය ඔස්සේ හෝ යම් කරුණක් අපි දැක්කට පස්සේ පළමු කොට ප්‍රියාප්‍රියභාවය ඔස්සේ ප්‍රතික්‍රියා දක්වන්න අපි පුරුදු වෙලා ඉන්නවා මිස ඇත්ත නැත්ත විමසීම කියන කාරණාවට එන්නේ අපි බොහොම
සමහරට එන්නේ නැහැ ස්වාමී. මොකද ඒක මහත්තයා ඒක සාමාන්‍ය දෙයකට හේතුව තමයි මේ කාම ලෝකයේනි කට්ටිය ඉන්නේ. ඒතර කාමයේ තුලනේ ප්‍රිය දේ අප්‍රිය දේ ස්වභාවය තියෙන්නේ. ඒතර ඒකට මානසිකත්වය සකස් වෙලා ඉවරයි. ඒතර මේ මානසිකත්වෙන්මයි දැන් එයා මේ ලෝකෝත්තර ලෝකෙට පිවිසෙන්නේ. එතනොත් තීරණය කරන්නේ ඒක. කනට ඇහෙනකොට හිත සතුටු වෙන දෙයක් කියලා නම් අහගෙන ඉන්න මොන වුණක් කමන්නේ. හිත විනාශ වෙනවද? සම්මා දිට්ඨිය පිරිනවද? සම්මා සංකල්ප පිරිනවද? සම්මා වාචා පිරිනවද? පිනට තියෙන කැමැත්ත නැතිලා යනවද? පවට හිත බර වෙනවද? මුකුත් නැහැ. මුකුත් නැහැ. ඒත් එහෙම වෙන්න විදියක් නැහැ. අපි ටීවී එකෙන් බණ ඇහුවත්, මෙන්න මාධ්‍යකින් බණ ඇහුවත්, YouTube හරහාකින් බණ ඇහුවත්, ඔය අද විවිධ තියෙන දේවල් හරහා කොච්චර බණ ඇහුවත් මහත්තයා සංඝයා දකින්න කැමැත්ත ඇති වෙන්න ඕන ශ්‍රාවකයාට. ස්වාමීනි තව කරුණක් විමස ගන්න හිතෙනවා දැන් අපි භික්ෂුන් වහන්සේ පින්වන්ත මහා සංඝරුවන ගැන අදහස් කරාම තමන් වහන්සේම හිතමින් මේ මගේත් අනිකාගේත් යහපත පිණිස පවතින ක්‍රමවේදයයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට පැමිණ වාසය කරන එය මේ මොනතරම් උතුම් අපිට අනුමෝදන් වෙන්න තියෙන අවස්ථාව ස්වාමීනි. ඒක නෙන්න. එහෙමයි. ඒතර මේ සියලු අවස්ථා මේ විවිධ දේවල් නිසා බිඳ ගන්නවනේ මහත්තයා. ඉතින් ඒ සෑම මොහොතකම හොඳට මතක තියාගන්න අපි මේ ශ්‍රවණය කරන දේ තුල එහෙමයි. බලන් ඉන්න දේවල් තුල සම්මා දිට්ඨිය හෝ මිත්‍යා දෘෂ්ටිය හෝ දෙකෙන් එක හිත බැස ගන්නවා. එහෙමයි. හරි පරිස්සම් වෙන්න ඕන. එක්ක සම්මා සංකල්පය බැස ගන්නවා, එක්ක මිත්‍යා සංකල්පය බැස ගන්නවා. එක්ක සම්මා වාචා තුල බැස ගන්නවා, එක්ක මිත්‍යා වාචා තුල බැස ගන්නවා. එක්ක සම්මා කම්මන්තේ බැස ගන්නවා, එක්ක මිත්‍යා කම්මන්තේ බැස ගන්නවා. එක්ක සම්මා ආජීව බැස ගන්නවා, එක්ක මිත්‍යා ආජීව බැස ගන්නවා. එක්ක සම්මා වායාම, එක්ක මිත්‍යා වායාම. එක්ක සම්මා සතිය, එක්ක මිත්‍යා සතිය, එක්ක සම්මා සමාධිය, එක්ක මිත්‍යා සමාධිය. තමන් පරිස්සම් වෙන්න ඕන මේ දේවල් තුල. මම මේ දේවල් ශ්‍රවණය කිරීමෙන් පස්සේ, මේ දේවල් ඇසුරු කිරීමෙන් පස්සේ, මේ දේවල් සෙව්වාට පස්සේ දැන් මගේ හිත පිනට කැමැත්ත ඇති වෙලාද, පවට අකමැත්ත ඇති වෙලාද? එහෙමයි ස්වාමීනි. ඊළඟට පිනට මේ කැමැත්ත ඇති වෙලා පවට බයක් ඉපදිලාද? එහෙමයි ස්වාමීනි. ඒක ප්‍රතිවීක්ෂා කරලා බලන්න ඕන. එහෙමයි. බුද්ධ ආදී උතුමන් වහන්සේලා ධර්මයේ ගැන ශ්‍රාවක සංගරුවන ගැන විශේෂයෙන්ම භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මම සොයන කෙනෙක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට මගේ හිත කැමතිද? නැත්තම් ධර්මයේ නාමයෙන් කියන පුහු අදහස් අහන්න ආසක හිතක්ද මට තියෙන්නේ? තමන්ගේ හිත දිහා තමන් ප්‍රතිවීක්ෂා බලන්න ඕන. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිත දිහා ප්‍රතිවීක්ෂා කර බලනකොට පළවෙනිම එක නම් පිනට කැමැත්ත නැති වෙලා නම් බය වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. පිනට කැමැත්ත නැති වෙලා ගිහිල්ලා නම්. ඒ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ වදාළම බුදු මුවින් වදාළ ඒ සම්බුදු මඩලේ පැනනගුණු ඒ උතුම් ධර්මයේ තියෙන මේ සූත්‍ර ධර්මයන් තුළ ඒ වහන් හිත නැවෙන්නේ නැත්තම් හිත පිරීලා තියෙන ඒ ඇසුරු තුළ, ඒ ශ්‍රවණය තුළ එහෙමයි ස්වාමීනි. හානියක් වෙලා තියෙන්නේ. මේකින්ම තමයි සේවනය කළ යුතු කායික ක්‍රියාවලි සේවනය කළ යුතු වචන සේවනය කළ යුතු සෙවියුත් දේවල් නොසියුත් දේවල් තීරණය කරන්න පරියාය. හරි බුදුම මහත් ඒ කාරණා ටික විග්‍රහ කළාට පස්සේ දෙවිඳු වාසිතේ අහලා පුදුමාකාර සතුටටපත් වුණා. එහෙමයි. අනුමෝදන් වුණා. සුගතයන් වහන්සේ එසේමයි. භාග්‍යතුන් වහන්සේ එසේමයි. ස්වාමීනි අසන ලද කාරණේ සම්බන්ධ මගේ හිත සම්පූර්ණ සැක සංකා සම්පූර්ණ නැති වෙලා ගියා කියනවා. එහෙමයි. කෙසේද කියන හොයන ගතිය දුර වෙලා කියා කියනවා. එහෙමයි. එච්චර නිෂ්ඨාවකටපත් වුණා. එහෙනම් එච්චර නිෂ්ඨාවකට පත් කරන දහමක් මේ දේශනා කළේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් තම තමන්ගේ හිතවල තාමත් මේ නිෂ්ඨාව ඇති වෙලා නැත්තම් දැනගන්න. එහෙනම් අපි තාම සසරේ කයින් වචනින් මනසින් පිරිසිදු ආපු ප්‍රමාණය මදි. එහෙමයි ස්වාමීනි. මදි. ශ්‍රද්ධාව වැඩිලා මදි. එහෙමයි. සීලේ වැඩිලා මදි. සුතේ වැඩිලා මදි. ත්‍යාගේ වැඩිලා මදි. ප්‍රඥාව වැඩිලා මදි. පිරිසිදු බුදුවදන් ඇහෙනකොට තේරෙන්නේ නැත්තම් පිනා යන්නේ නැත්තම් නැවතත් ඒකට හිත යොමු වෙන්නේ නැත්තම් දැනගන්න තමන්ගේ හිත වැඩිලා මදි කියලා. එහෙමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා මදි කියලා. එහෙමයි. දහම වැඩිලා මදි කියලා තේරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතෙන්ට එනවනම් අපි ආයෙ පෙළඹෙන්නේ කොහොමද? ඒක දියුණු කරගන්න නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. තමන්ට ප්‍රතිවීක්ෂාව තියෙනවා නම් එයා ආයෙ පෙළඹෙන්නේ කොහොමද? තමන්ගේ දහම ශ්‍රවණය කරන්න, කල්යාණ මිත්‍ර ඇසුරට ආයෙ නැඹුරු වෙනවා.
ආය එයා දානේ පුරුදු කරගන්නවා. ආය පින් කරන්න පෙළඹෙනවා. ආය ධර්ම ශ්‍රවණය කරමින් හිත පහන් කරන්න පුරුදු වෙනවා. ධර්මයට අනුව කල්පනා කරන ආය මහන්සි ගන්නවා. බලන්න එතකොට සත්පුරුෂ කෙනා ප්‍රඥාවන්ත කෙනා ආය ධර්මයට එන ක්‍රමේ. එන ක්‍රමේ බලන්න. තමන් ගැන ප්‍රතිවීක්ෂා වෙන්නේ දෙක ඉන්නේ. එහෙනම් මේ දහමට අනුව තමන්ගේ ප්‍රතිවීක්ෂාවට එන්න ඕන නේද? ඒක ධම්ම විජයටයි තියෙන්නේ. බොජ්ජංග ධර්ම වල. මේ දහම අහලා ඒ දහමට අනුව තමන්ගේ ජීවිතේ ප්‍රතිවීක්ෂා කර කර බලන්න පුරුදු වෙන එක ධම්ම විජයටයි තියෙන්නේ. බොජ්ජංග 7ක් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. සති සම්බොජ්ජංගේ, ධම්ම විචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, ඊළඟට පස්සාදි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජං කියලා. එතකොට මේ බොජ්ජංග 7 වැඩිච්ච කෙනාට විද්‍යා විමුක්ති පරිපූර්ණ වෙනවා. ඒකවල බලන්නේ මේ ධම්ම විචයට එනවා ධහමට අනුව තමන් කල්පනා කරනකොට. කෙලෙස් සහිත ලෝකයා කියන පුහු අදහස් වලට අනුව විමසන එක නෙමෙයි. බොජ්ජංග වැඩෙන ක්‍රමය. ධහමට අනුව. මේ ධහමයි. ඊට පස්සේ සක්දෙවිඳු භාග්‍යතුන් වහන්සේගේ වාසී සතුටු වෙලා තව ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. දැන් හොඳට ප්‍රඥාව මෝරලා විනිවිද ගිහිල්ලා තියෙන මහත්තයා. නිෂ්ඨාවටපත් වෙලා තියෙන සම්බුද්ධ ශාසනය ගැන. අත්‍යන්ත බවට පත් වෙලා තියෙන ඒකාන්ත බැසගන ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. නිදුකානන් වහන්සේ කෙසේ පිළිපදින කෙනාද ඉන්ද්‍රිය සංවරේ බැසගත්තා වෙන්නේ කියලා අහනවා. මොකද මේ ඉන්ද්‍රිය සංවරය කියන කාර්ය කාරණා මීට ඉස්සේ සංයුත්ත නිකායේ දේශනාවක් තියෙන සක්ක සූත්‍රය කියලා. සක්ක සූත්‍රයේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සෝතාපන්න කෙනත් ප්‍රමාද වෙන්නේ කුමක් නිසාද? සක්දෙවිඳු මයහන්නේ. ඊට පස්සේ අහන සෝතාපන්න කෙනත් අප්‍රමාදී වෙන්නේ කොහොමද? සෝතාපන්න වෙලා තියෙන්නේ ඉක්මනින්ම කෙලෙස් දුරු කරගන්නේ කොහොමද? ඉක්මනින්ම කෙලෙස් දුරු කරගන්න නොවෙන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඉන්ද්‍රිය සංවර කරන කෙනා ඉක්මනින්ම මේ සෝතාපන්න කෙනා කය අතරින් යම් කෙනෙක් බලවත් විදියට ඉන්ද්‍රිය দমনය කර කර ඉන්නවද? ඒක නා ඉක්මනටම කෙලෙස් දුරු කරගන්නවා කියනවා. සෝතාපන්න ශ්‍රාවකයොත් ඉන්නෝනේ මේ ජීවිතේ පිරිනොම් පානයි ඉන්නවා. ඊල් මත්තේ යම් ජීවිතයකදී පිරිනොම් පානයි ඉන්නෝ. ජීවිත 7ක් ගිහිල්ලා පිරිනොම් පාන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමී. ජීවිත 7ක් ගිහින් පිරිනොම් පානවා කියන්නේ ඒක න ප්‍රමාදයි. එහෙයි. ජීවිත 7ක් ගිහිල්ලා පිරිනොම් පානවා ඉතින්. එහෙමයි ස්වාමී. නමුත් ඒ ඉන්ද්‍රිය අසංවරයි. එහෙයි. අන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේවේන්ද්‍රය මේ ඉන්ද්‍රිය සංවර කරන සෝතාපන්න කෙනා ඉක්මනින් පිරිනොම් පානවා කියනවා. ඉන්ද්‍රිය සංවරයට එන්නේ නැති කෙනා ජීවිත 7ම යනවා කියන ජරා ව්‍යාධි මරණ වලට අහු වෙවි. ඊට පස්සේ කියන ඉන්ද්‍රිය දැන් සංවර කරගන්න හැටි හරි ලස්සන විග්‍රහයක් මේක. දේවේන්ද්‍රය ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා සේවනය කළ යුතු සේවනය නොකළ යුතු. ඒක විස්තර කරනවා. ඒ වගේම දේවේන්ද්‍රය කණෙන් ඇසිය යුතු ශබ්ද තියෙනවා සේවනය කළ යුතු සේවනය නොකළ යුතු. දැන් ඔය තියෙන්නේ එහෙනම් දකින්න දේවල් තියෙනවා සේවනය කරන්න හොඳ නැහැ. ඊළඟ රාත්‍රී ඉස්සෙල්ලා හොයාගෙන යන දේවල් තියෙනවා සේවනය කරන්න හොඳ නැහැ ඒක. හොයාගෙන ගියොත් ඉවරයි. ස්වාමිනී ප්‍රාතිමෝක්ෂ සංවරයට අදාළවද මේ කාරණාව? මේ මෙතන විස්තර කරන්නේ ඒක ප්‍රාතිමෝක්ෂ සංවරයත් එක්ක ඇත්තටම යම් ප්‍රමාණයකට සම්බන්ධයක් තියෙනවා මෙතන. එහෙමයි. ප්‍රාතිමෝක්ෂ සංවරය කියන එකෙන් ගොඩාක් විස්තර කරන්නේ කයයි වචනයයි ප්‍රතිබද්ධ වෙච්ච දෙයක්. එහෙමයි ස්වාමිනී. මෙතන ඉන්ද්‍රිය দমনය කියන එක කරන්නේ ඒක තනිකර මානසිකයි. මේ දෙක එකට ප්‍රතිබද්ධයි හැබැයි. එහෙමයි. ඒතර සීලයක් ඇද්ද මේ සීලේ පරිපූර්ණත්වයට ඉන්ද්‍රිය দমনය අනිවාර්යෙන් අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒතර විස්තර කරන දේවී කණෙන් ඇසිය යුතු ශබ්ද තියෙන සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු. එහෙමයි ස්වාමී. දැන් නාසයේ විඳින ගඳ සුවඳ කියනවා දේවේන්ද්‍ර සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු. එහෙමයි. දිවෙන් විඳින රස තියෙනවා කියනවා සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු. කයින් විඳින පහසවල් තියෙනවා කියන සේවනය කළ යුතු සේවනය නොකළ යුතු. ඊළඟට මනසින් සිටිය යුතු සිටිවිලි තියෙනවා කියන සේවනය කළ යුතු සේවනය නොකළ යුතු. එහෙමයි ස්වාමීනි. මෙහෙම වදාලට පස්සේ සක්දෙවිඳුන් දැන් මෙතන බණ අහලා හොඳ ප්‍රඥාව දිනුනානේ. එහෙමයි. වැටුණා කියද්දී. ස්වාමීනි කියපු කාරණේ සංක්ෂේපයෙන් කියපු කාරණේ මට විස්තර වශයෙන් වැටුණා කිව්වා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි මහත්තයා. මේ
ඊට පස්සේ කිය මේ භාගතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. එයාට කියන්න දුන්නා. එහෙමයි. ආශ්චර්ය ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. කියනවා ස්වාමීනි ඇසෙන් දැක්ක යම් රූපයක් දකිද්දී රාගය උපදිනව නම්, ද්වේෂය උපදිනව නම්, මෝහේ බැස ගන්නව නම්. එහෙමයි ස්වාමීනි. ඒත් මෝහේ බැස ගන්නවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය බැස ගන්නවා. එහෙමයි. බය බැස ගන්නවා. ඒකත් මෝහයත් එක්ක සම්බන්ධයි. එහෙමයි. ඒතර බයේ බැස ගන්නව නම්, මිත්‍යා දෘෂ්ටිය බැස ගන්නව නම්, මිත්‍යා සංකල්ප වල බැස ගන්නව නම්, මිත්‍යා වාචාවේ බැස ගන්නව නම්, මිත්‍යා කම්මන්තේ බැස ගන්නව නම්, ඒ රූප සේවනය කරන්න එපා කියනවා. එහෙමයි. ඒ රූප සේවනය නොකළ යුතුයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඔය අනුත්තරී සූත්‍රය විස්තර කළානේ මහත්තයා. සමහර දකින දේවල් තියෙනවා කියනවා. දැන් ඔය ඒ කාලේ හැටනම් විස්තර කරන්නේ අලියෝ බලන්න යනවා. අපි ඒකනේ දැන් නැටුම් සංදර්ශන බලන්න යනවා. ඒතර මේ දේවල් බැලුවා කියලා ඒව හීනයි කියනවා. එහෙමයි. ඒ දර්ශනේ හීනයි කියනවා. ග්‍රාම්‍යයි කියනවා. පෘථජ්ජනයි කියනවා. ආරි භාවයට පත් කරන්නේ නැහැ කියනවා. ශ්‍රේෂ්ඨ භාවයට පත් කරන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒතර මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් මහත්තයා බොහෝ අයගේ ජීවිත උදේ 6ට පටන් ගත්තට පස්සේ සමහරට ඊට පහුවෙන්දා උදේ 6 වෙනකන් ටෙලිවිෂන් එක ගාව වෙන විකාර බලනවා. එහෙමයි. ඒ පැය 12ම ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. එහෙමයි. බලන්න ධර්ම ශ්‍රවණය කරන කට්ටිය ඒ විදිහා බල බලා ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. හිතර බුදුරජාණන් මේ සක්දෙවිඳු කියනවා ස්වාමීනි දී අනුත්තරී සූත්‍රය දේශනා කරනවා මේ පින්වත් මහණෙනි සමහර දේවල් තියෙනවා දකින්නවා කියනවා දකින්නකොට කුසල් වැඩෙනවා කියනවා. එහෙමයි. සසර දුක් ඡය කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ ඇයිද? ශ්‍රාවක සංගරුවන දකින්නේ ඇයිද? කෙලෙස් දුරු කරනවා කියනවා. හිත පහන් කරනවා කියනවා. සසර දුක් ඡය කරනවා කියනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. බලන්න එහෙම අරමුණු තියෙනවා. දැන් සමහර අය ඉන්නවා මහත්තයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන චෛත්‍ය දකින්න යද්දි හිත පිනා ගිහිල්ලා සාදුකාර දෙනවා. බෝධින් වහන්සේලා දකින්න යද්දි සාදුකාර දෙනවා. මම සමහර අවස්ථාවල මහා සෑයට ගිහින් තියෙන මහත උදේ 5ට විතර මේ සීතලේ මේ මම ওই සීතල දවස ගියේ එහෙමයි. මේ සීතලේ ගැහිනවා. අනේ ආච්චි අම්මලා සමහර උපාසකම්මලා තව සමහර තරුණ දරුවෝ උදේ පාන්දර කිරිපිඩු හදාගෙන දූති දරාගෙන සෑය දිහා බලාගෙන ගේට්ටු වරිනකම් මහත්තයා පැත්ත හැරලා ඉන්නවනේ. එහෙමයි. අර සීතල නොතකා එන්න කොච්චර පහන් හිතක් තියෙනවද? එහෙමයි ස්වාමීනි. සීතල මැඩගෙන පහන් හිත. නිදි බරිත සිත මැඩගෙන පහන් හිත ඇවිල්ලා. එහෙමයි. අන්න දැකිය යුතු රූප. එහෙමයි. සේවනය කළ යුතු රූප. එහෙමයි. දැන් සමහර දැන් ඔය කාශ්‍යප මහ රහතන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දකිද්දිම හිතුණා කියනෝනේ මේ මං සරණ ගියේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මං ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියවනම් මේ සුගතයන් වහන්සේ මේ වැඩ සිටින්නේ. මම මේ උත්තමයන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කරගන්නේ කියලා දැකීමෙන්ම බලන්නේ සත්පුරුෂ බව. එහෙමයි. සසරේ පුරුද්ද. එහෙමයි. මං හිතනට අනිත් අයට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දර්ශනයක් දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ වෙන්නේ. ලාමක දේවල් අපි පෙන්වුවොත් ලාමක දේවල් පෙන්න අනිත් අය පෙළඹෙව්වොත් සසර පුරාවට තමයි ලාමක දේවල්ම තමයි ඇස් දෙවට දර්ශනය වෙන්නේ. එහෙමයි. ලේසි දෙයක් නෙවෙයි ඒක. ලේසි දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ඇසින් දැක්ක යුතු රූපයක් සේවනය කරද්දී ස්වාමීනි කුසල් වැඩෙනවා නම් ශ්‍රද්ධාව ඇති වෙනවා. අකුසල් දුරු වෙනවා නම් සතිය සිහිය පිහිටනවා නම් දැන් බලන්න සමහර අයට සංඝයා වහන්සේලා දකින්නකොට ශ්‍රද්ධාවෙන් තෙත බරිත වෙනවා. ශ්‍රද්ධාවෙන් තෙත බරිනකොට වෙනකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ අකුසල් දුරු වෙලා යනවා. ගෞරවණීය ඇවතුම් පැවතුම් හට ගන්නවා. හුනස්යෙන් නැගිටිනවා, වන්දනා කරනවා, ගෞරව කරනවා. ඒ පහන් බවත් එක්කනේ. සමහර අයට ඉන්න සිහිය පිහිටනවා. සමහර අයගේ සමාධිමත් වෙනවා කියනවා. මේ සමහර ගරුට්ටානිය දකිද්දී. බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. ඒතර ඒ වගේ දේවල් දකින්න කියනවා. සේවනය කරනවා කියලා කියනවා. බුදුරජාණන් අනුමෝදන් වුණා. හරි කිව්ව දේවේන්ද්‍රය. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන. අපි පුළුවන් තරම් මේ ඇසින් සේවනය කරන දේවල් කුමක්ද කියලා දැනගන්න. ඊළඟ දේශනා කරනවා ස්වාමීනි කණෙන් අහන ශබ්ද තියෙනවා කියනවා.
කණෙන් අහන ශබ්ද තියෙනවා කියනවා. ඒ ශබ්ද ස්වාමීනි සේවනය කරනකොට මිත්‍යා දෘෂ්ටිය බැස ගන්නවා කියනවා. මිත්‍යා සංකල්පවල බැස ගන්නවා කියනවා. මිත්‍යා වාචාවේ බැස ගන්නව නම්, මිත්‍යා කම්මන්තේ බැස ගන්නව නම්, මිත්‍යා ආජීවයේ බැස ගන්නව නම්, මිත්‍යා දැන් බලන්න සමහර අය කියන මේ දැන් සමහර ආමුදුරු ඔය සීරුවිල මංගල සෑයර් මහා පූජාවක් කළානේ පළවැල් පූජාව. විශාල විදිහට ගරහනෝනේ. ඒතර මහමෙවුනාවේ දැන් ඔය අපේ ගුරු දෙවියන් වහන්සේ මුල්ලෙලා අනුශාසනා පරිදි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට විහෙර විහාර හදන්න ගත්තනේ. මේ දැන් පුදු ඉස්තරහා මාදිරයිල ගරහනෝනේ. අර ගරහනකොට අහගෙන මිනිස්සුන්ට මොකද උනේ? ඒ වගේ උත්තම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන ඒ වගේ උත්තම දෙයක් කරන්න හිත නැති වෙලා ගියා. ඒ වගේ කට්ටිය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට, ධර්මයේ ශ්‍රී නාමයට, රහතන් වහන්සේලගේ ශ්‍රී නාමයට එහෙම දේවල් මුදල් අතාරින්න තිබිච්ච හිත නැති වෙලා ගියා. මිත්‍යා සංකල්ප. මිත්‍යා දෘෂ්ටිය. ඒතර ඊයත් ඒ වගේ දේවල් විවේචනය කර සතුටු වෙවි කතා කරන්න ගත්තා. ඒ වගේ ලිපිපල කරන්න ගත්තා. මිත්‍යා වාචා. මිත්‍යා ක්‍රියාවල පෙළඹෙන්න ගත්තා. කොහොමද වැඩි මේ ශ්‍රවණයේ තියෙන ආදීනම? එහෙමයි ස්වාමී. පුදුම හානියක් මේ කරන්නේ. එතකොට මේ ස්වාක්කාත සන්දිට්ඨික ධහම. ඒතකොට බලන්න ස්වාක්කාත සන්දිට්ඨික ධහමක් ශ්‍රවණය කරද්දී අපි අහංගෙදි හිම දෙයක් උපදින්න විදියක් නැහැ නේ මහත්තයා. බලන්න මේ බුදුබණ අහනකොට කවදාවත් කෙනෙකුට දන් දෙන්න සිත නැති වෙන්නේ නැහැ නේ. පුද පූජා කරන සිත නැති වෙන්නේ නැහැ නේ මහත්තයා. සේවා කටයුතු කරන සිත නැති වෙන්නේ නැහැ නේ. අම්මට තාත්තට සලකන තමන්ගේ ගුණගරුක ජීවිතේ කරුණා මෛත්‍රියෙන් යුතු ඒක තමන්ගේ පවුලේ අයට සලකන ජීවිතේ නැති වෙන්නේ නැහැ නේ මහත්තයා. පිරිසිදු බුදුබණ අහනකොට මේ ගුණධර්ම වල තව ආස කරනවා. විසාකා මහෝපාසිකාව කියලා කියන්නේ දෙමව්පිය තමන්ගේ දෙමව්පියන්ට සැමියාගේ දෙමව්පියන්ට හොයා එකම විදිහට හොයා බලපු කෙනෙක්. ඒ විතරක් නේ දෙමව්පියන්ට ගැන හොයා බලන්නේ යම්සේද ගෙදර ඉන්න සේවක දහස්ටන් ගැනත් ඒ විදිහටම හොයා බලපු කෙනෙක්. තමන්ගේ සැමියා ගැනත් ඒ විදිහටම හොයා බලපු කෙනෙක්. කොච්චර ගුණවත් හිතක්ද බලන්න. කොච්චර සම්මාදිට්ඨිය බැසගත්තු හිතක්ද බලන්න. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණය මේ සංඝයා වහන්සේලා ගෙදරට වඩම්මලා දන් දෙනවා, හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. සිව්පගේ අසනීප වෙච්ච සංඝයා හොයාගෙන ගිහින් දන් දෙනවා. ඒ වගේ හොයා දන් දෙන, හොයා පුද පූජා කරන, හොයා වතාවත් කරන පූර්වාරාමයේ හදලා පූජා කළා. සම්මා දිට්ඨියම මේ ශ්‍රවණයන් තුළ බැසගෙන තියෙන්නේ. එහෙනම් මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්න සවන අනුත්තරීය බවට පත් වෙනවා. ඒ ශ්‍රවණයෙන් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙනම් අපි යම් දෙයක් ශ්‍රවණය කරනකොට අපි බලන්න ඕන අපි අපේ හිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවද බලන්න ඕන. සම්මා දිට්ඨිය බැස ගන්නවද බලන්න ඕන. පිනට ආස කරනවද බලන්න ඕන. පවට හිතේ බයක් උපද්දනවද බලන්න ඕන. ඊළඟට තෙරුවන් විශ්ේ පැහැදීමක් ඇති වෙනවද බලන්න ඕන. ගෞරවයක් ඇති වෙනවද බලන්න ඕන. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයේ සිහි කරගෙන චෛත්‍ය බෝධි හදලා තියෙනවා නම්, විහෙර විහාර හදලා තියෙනවා නම් ඒව දකින්න වන්දනාමාන කරන්න කැමැත්තක් ඇති වෙලාද කියලා බලන්න ඕන. කැමැත්ත ඇති වෙලා නම් එහෙනම් ඒ ශ්‍රවණය තුළ කුසල් වැඩිලා. ඒ කැමැත්ත නැති වෙලා නම් තියෙන්නේ විවේචනය කරන්න හිතක් සකස් වෙලා නම් තියෙන්නේ. එහෙනම් අකුසල් වැඩිලා තියෙන්නේ. කොහොමද මේ ශ්‍රවණයේ තියෙන ප්‍රශ්නේ? ඒත් බලන්න දැන් සක්දෙවිඳු මේ බලන්න මේ සෝතාපන්න වෙච්ච සක්දෙවිඳු. එහෙනම් ඒ වගේ මේ වැරදි දේවල් කියන්නේ නැහනේ. එහෙමයි. දැන් මේ ඇයි මේ සම්මා දිට්ඨිය පිට හිතක් සකස් වෙලා තියෙන්නේ? අකුසල් වැඩෙන්නේ මොන ශ්‍රවණයෙන්ද? ඒක අත්හරින්න කියලායි සක්දෙවිඳු කියන්නේ. එහෙමයි ස්වාමීනි. කුසල් වැඩෙන ශ්‍රවණයක් ඇද්ද ඒක සේවනය කරන්න කියලායි සක්දෙවිඳු කියන්නේ. එහෙමයි ස්වාමීනි. කොතරම් ආශ්චර්යයක්ද? ඉතින් ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕන මේ ශ්‍රවණය කරන දේවල් ගැන හරි සැලකිලිමත් වෙන්න ඕන. ඒතර බලන්න දැන් කාලයක් තිස්සේ දැන් මේ අහන්න ලැබිච්ච දේවල් දැන් මේ මිනිස්සුන්ට විවිධ දේවල් මේ එකතු වෙලා ඉස්මතු කරලා දෙනවනේ. අහිංසක මිනිස්සුන්ගේ තියෙන අහිංසක වැදගත් සුන්දර සිතිවිලි වලින්මයි ප්‍රයෝජන ගන්න. බලන්න මේ කාමයේ බැසගත්තු ජනතාවට නොපෙනෙන මේ බලවේග වලින් ඒ ජනීය හසුරුවනවා. තේරුණා නේද? ඊළඟට ශ්‍රේෂ්ඨ අදහසක වැළඳගත්තු මේ අහිංසක ජනයා ග්‍රහණය කරගන්නත් දැන් දේවල් හරි ගස්සලා තියෙන්නේ.
බුද්ධ ආදී උතුමන් වහන්සේට ඒ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච භූමිය, සම්බුදු බවට පත්වෙච්ච භූමිය, පිරිනුවම් පාවදාළ භූමිය, පළවෙනි දහම් දෙසුම දේශනා කළ භූමියට මේ ලංකාවේ මිනිස්සු හදවතින් වන්දනා කරමින් අග්‍ර උදාර පින් රැස් කර කර හිටපු මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ගේ අහිංසක සිතේ තිබිච්ච සිතිවිල්ලෙන් අයිති ප්‍රයෝජන ගත්තා. ලංකාවේ මේ තැන තමයි භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ කියලා. අර අහිංසක මිනිස්සු දුවන්න ගත්තා. කොහොමද මිනිස්සුන්ට කරපු හානිය? මෙතනයි බුදු වුණේ කියලා මිනිස්සු හොයාගෙන ගියා. දැන් වැරදි තැනකට පහදින්නේ. වැරදි තැනකට පහදවන්නේ. කොච්චර හානියක්ද? ඕකේ භයානක විපාක තියෙන ඊට වඩා බරපතලයි. දැන් කාලයක් යනකොට ඊට පස්සේ දැන් අපි බුද්ධ දේශනාවල කරුණු කියනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ත්‍රිපිටකේ වැරදි කියනවා. එහෙමයි ස්වාමීනි. අලුත් ත්‍රිපිටකයක් ගහන ඊට පස්සේ කටයුතු කරනවා. වෙන්නේ නැද්ද? අද වෙලා තියෙන්නේ ඒක. අද වෙලා තියෙන්නේ. ඇයි මේ ශ්‍රේෂ්ඨ දෙයක් විනාශ කරන්නේ? කොහොමද ඒ විනාශ කරන කට්ටියකට වෙන හානිය? එහෙමයි ස්වාමීනි. ওই විනාශ කරන කට්ටියට කල්ප ගානකටත් බුදුවරුන්ගේ ශාසනයක මේ කුසල් වඩන්න නම් බැරි වෙයි. මුණ ගැහෙන්නේකුත් නැහැ. ලේසි පහසු දෙයක් නෙවෙයි ඒක. ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ දේවල් විවේචනය කරනකොට ඊළඟ බලන්න මිනිස්සු මේ අරහත් කියන ශ්‍රී නාමයට අප්‍රමාණ උදාාර ගෞරවයක් තියෙනවා. උදාාර පැහැදීමක් තියෙනවා. ඒ අහිංසක මිනිස්සුන්ගේ උදාාර පැහැදීමකින් ප්‍රයෝජන ගන්නවා මිනිස්සු. දැන් අපිරහත් කියාගෙන කෑ ගහලා ඊට පස්සේ ගෙන්න ගන්නවා. ගෙන්නගෙන මොකද කරන්නේ? ඊට පස්සේ ප්‍රලාප දොඩනවා. පිරිසුදු ධර්මයට ගරහනවා. සීල සම්පත්තියට ගරහනවා. සීල සම්පත්තියට ගරහනවා. මේ ධර්මයේ තියෙන දේවල් කියන ඔහොම කළා හරියන්නේ නැහැ කියනවා. මේක අවබෝධ කරගත්තට පස්සේ ඒ ප්‍රායෝගික අත්දැකීම ඊට වඩා වෙනස් කියනවා. ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේ අන්දන වදාළේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ නමුත් මේ කියනවා සීලයට බලන්න එතකොට. සීලය වැදගත් නැහැ කියලා. වැදගත් නැහැ කියනවා. එහෙමයි. ඒතර මේ සංවරය, ඉන්ද්‍රිය සංවරය මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒතර කල්පනා කරලා බලන්න මේ ශ්‍රවණයේ තියෙන ආදීනම. හරි පරිස්සම් ඉන්න ඕනේ. මේ සංවරය ආදිය මේ සාකච්ඡා කරන්නේම සීලය සඳහා තනිකර බුද්ධ ශාසනයේ මගනේ මහා. එහෙමයි ස්වාමී. දැන් ප්‍රාතිමෝක්ෂ සංවරය බුද්ධ ශාසනයේ මග. දැන් මේ ඉන්ද්‍රිය দমনය කරගන්න හැටි විස්තර කරනවා. මම ඊට පෙර අර දේශනාවක් විස්තර කළා. සක්දේවුන් දේශනා කරපු සෝතාපන්න වෙච්ච පවා පිරිනුවම් පාන්න නැති අය ඉක්මනට. එහෙමයි. මේ ඉන්ද්‍රිය দমনය නැතිකම. එහෙමයි ස්වාමී. එතකොට මේ ඉන්ද්‍රිය দমনය කරගන්න විදිය තමයි දැන් මේ දේශනා කරන්නේ. එතකොට මේ සෝතාපන්න වෙච්ච කෙනා ඉක්මනින්ම පිරිනුවම් පාන ක්‍රමවේදය. එහෙමයි ස්වාමී. ඉන්ද්‍රිය দমনය. ඒතර බලන්න එතකොට ඉන්ද්‍රිය দমনය තේරුම් ගත්ත විදිහ මොකද්ද? සමහර ශබ්ද තියෙනවා කියන කනට ඇහෙන. සේවනයේ කළ යුතු, සේවනයේ නොකළ යුතු. හොඳට තේරුම් ගන්න පින්වත්නි, සමහර දේවල් අපි අහගෙන ඉන්නකොට බණ නාමයෙන් මේවා යම් දෙයක් අහගෙන ඉන්නකොට ආගමික මත නාමයෙන් යම් දේවල් අහගෙන ඉන්නකොට ඊළඟට අපි හිතමු දේශපාලනික වාතාවරණ වගේ දේවල් අපි අහගෙන ඉන්නකොට තමන් බලන්න තමන්ගේ හිතේ කුසල් පිරිනවද බලන්න. අකුසල් වැඩෙනවද බලන්න. අතාරින්න. එහෙමයි ස්වාමීනි. ඒ දේවල් අහගෙන ඉන්නකොට කර්මඵල පිළිබඳ විශ්වාසයක් තිබ්බද ඒක නැති වෙනවද බලන්න. එහෙමයි ස්වාමීනි. අතාරින්න ඒක. පිනට තියෙන කැමැත්ත නැති වෙනවද බලන්න අහන් ඉන්නකොට. අතාරින්න ඒක. පවට තියෙන බය නැති වෙනවද බලන්න. අතාරින්න ඒක. ඊළඟට මිත්‍යා සංකල්ප පුදිනවද බලන්න. ඒ ත්‍රිවිධ රත්නේ විශේෂ දේවල් වලට වන්දනාමාන කරනකොට ගරහන සිටිවිලි පහළ වෙනවද බලන්න. මිත්‍යා සංකල්ප. බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කරපු මේ දහම් මඟ විවර කරපු ඒ විවර කරන දහම් මඟට ඕව නෙමෙයි මේ මඟ වැඩුවට පස්සේ වෙනම අවබෝධයක් ඇති වෙන්නේ කියලා කියද්දි ඒ අනුමෝදන් වෙන හිතක් තියෙනවා නම් පිරිහෙන හිතක් තියෙන්නේ ඒ ශ්‍රවණය තුළ. එහෙම වෙන්න විදියක් නැහැ. අද යුගයේ විශාල අභියෝගයක් තියෙන නිසා මේ කාරණේ නැවත මේ කියන්නේ. නැවත කියන්නේ ඒ නිසා. ඒ නිසා කියන්නේ ඔබට මේ පිරිසිදු බුද්ධ දේශනා ශ්‍රවණය කරන්න කියලා. දැන් අද මේ දැන් ළඟදී දැන් ඔය දැන් අපි මේ බුද්ධ දේශනා ගැන වර්ණනා කරනකොට දැන් මේ පිරිස බුද්ධ දේශනා අරගෙන මේගොල්ලන්ගේ මත ඉස්මතු කරනවා. ඉතින්ටත් ඇවිල්ලා දැන්. එහෙමයි. මම මෑතකදී යම් කාරණාවක් ඇහුවා. ඔව්. ඒතර බුද්ධ දේශනාව අරගෙන දැන් තමන්ගේ පැත්තට පක්ෂ වෙන විදිහට කරුණු කියනවා. අනිත් පැති වලට ගරහනවා.
එච්චර විශාල හානියක් වෙලා තියෙනවා. තමනුත් පැටලිලා ලෝකයක් පටලවන්න. ලෝකයක් පටලවනවා. එහෙමයි. ඒ කරුණ පිළිබඳ ලස්සන ප්‍රශ්නයක් අහන්න තැනක් තියෙනවා මේ දේශනාව ඉස්සරහා. එහෙමයි ස්වාමී. මොකක්ද අහන ප්‍රශ්නේ මේ ලෝකේ ඉන්න සියලු ශ්‍රමණයෝ එකම අන්තයකට යන පිරිසක්ද? ඒ කියන්නේ එකම දෙයක්ද කෙලවර කරගෙන ඉන්නේ? එහෙමයි ස්වාමී. එකම අරමුණක්ද තියෙන? එකම දෙයක්ද දේශනා කරන්න කියලා ලස්සන ප්‍රශ්නයක් අහනවා. සක්දෙවිඳු සියල්ල නිරවුල් කරගෙන මහත් එතනින් යන්නේ. එහෙමයි. පුදුම ආශ්චර්යයි නේද? පුදුම ආශ්චර්යයි. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා ස්වාමීන් වගේම සමහර ගඳ සුවඳ තියෙනවා කියනවා. නාසයෙන් විඳින ගඳ සුවඳ. ඒ පවා සේවනයේ නොකළ යුතු සේවනයේ කළ යුතු දේවල් තියෙනවා කියනවා. මොකද්ද? නාසයෙන් විඳින ගඳ සුවඳක් විඳිනකොට හිත ඇතුලේ රාග දේශ මොහ පෝෂණය වෙනවා නම්. එහෙමයි. ඒ වගේම සමහර ගඳ සුවඳ සේවනය කරනකොට හිත ඇතුලේ කුසල් වැඩෙනවා නම්. කුසල් වඩවනවා නම්. එහෙමයි. ඒක සේවනය කරන්න කියනවා. එහෙමයි ස්වාමී. ඒ වගේම අකුසල් වඩනවා නම් ඒක සේවනය කරන්නේ නැහැ කියනවා. දුරු කළ දානවා කියනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා සමහර දිවෙන් විඳින රස තියෙනවා. ඒ දිවෙන් රස විඳිනකොට අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනව නම් සේවනය කරන්නේ නැහැ කියනවා. කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනව නම් සේවනය කරනවා කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙයි ස්වාමී. ඒතර බලන්න යම් කිසි කෙනෙකුට දැන් නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට සිහි මුලා වෙලා ඒ ගන්ධයට ඒ රසයට තෘෂ්ණාවෙන් ගැට ගැහිලා නම් කරන්නේ. එතකොට ඒක එන සේවනය නොකළ යුතුයි කියනවා. එහෙමයි ස්වාමී. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ප්‍රතිවේක්ෂා කරමින් ආදීනව සිහි කරමින් ආදීනව දකිමින් ගඳ සුවඳ විදිද්දි රසය විදිද්දි කරන්න අන්න ඒක සේවනය කළාට කමන්නේ නැහැ එතකොට. එහෙමයි. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊළඟට දේශනා කරන ස්වාමීනි සමහර පහසවල් තියෙනවා කියන කයි. ඒව සේවනය කරද්දී අකුසල් වැඩෙනවා කියන කුසල් පිරිනනවා කියනවා. අකුසල් වැඩෙනව නම් කුසල් පිරිනව නම් ඒ පහස සේවනය කරන්නේ නැහැ කියනවා. එහෙමයි. යම් පහසක් සේවනය කරනකොට කුසල් වැඩෙනවා නම් දැන් බලන්න අකුසල් පිරීලා යනවා නම් ඒ පහස සේවනය කරන්න කියනවා. අපි හිතමු දැන් ඔන්න කෙනෙක් ඔන්න සමාධියෙන් ලබන පහස. එහෙමයි ස්වාමීනි. ධර්ම රසය එහෙයි. ඒව සේවනය කරන කුසල් වැඩෙනවා. ඊළඟට අපි හිතමු ධර්මයක් අහගෙන ඉඳිද්දි තමන් හිතේ කායික වශයෙන් උපදින යම් පහසුවක් ඇත්නම් සමාධියක් වඩනකොට කායික වශයෙන් යම් පහසුවක් උපදිනවා නම් ඊව නැවත සේවනය කරන්න කියනවා. අඩු ගානේ මහත්තයා බුද්ධ දේශනාවේ තියෙනවා දැන් භික්ෂුවට කියන්නේ භික්ෂුව සෙය්‍ය සුඛය, පස්ස සුඛය, මිද්ද සුඛය. එහෙමයි. සෙය්‍ය සුඛය කියලා කියන්නේ හාන්සි වෙලා ලබන සැපය. පස්ස සුඛය කියලා කියන්නේ දිගෑරලා ලබන සැපය. මිද්ද සුඛය කියන්නේ නිදාගෙන ලබන සැපයක් ඇද්ද? කයත් එක්ක සම්බන්ධයි යම් ප්‍රමාණයකට. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ ඒව පවා සේවනය කරන්න එපා කියන. කුසල් පිරිනනවා කියනවා. අකුසල් වැඩෙනවා කියනවා. එහෙමයි. ඔව්. මොකද ඒව තුල නීවරණමනේ පෝෂණය වෙන්නේ ප්‍රඥාව දුර්වල කළා දානවා. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්නවා සමහර කට්ටිය කියනවා මගේ හිතේ කාමරුණු වැඩන්නේ නැහැ මම වැඩ කරන්නේ නැහැ. මට ද්වේෂිත නැහැ. මගේ හිත විසිරලත් නැහැ. ඒත් මට ධර්මයේ කියවන්න හිතෙන්නේ හරිම අලසයි, අමාරුයි, හිත නැමෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ තියෙන්නේ අරක. මොකද්ද? අර සෙය්‍ය සුඛේ, පස්ස සුඛේ, මිද්ද සුඛේ හටගත්තු මානසික යම් තීන මිද්දේකින් හටගත්තු බන්ධනයක් ඇද්ද? ඒ බන්ධනයේ තියෙන ප්‍රබල බව තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මානසික සතුට නැති කළා දානවා. දැන් ඒවට පුරුදුනා සමහර කට්ටිය කියනවා වැඩිච්ච තැන බුද්ධිය ගන්නවා කියන හිතෙන්නේ. එහෙමයි. මානසික සතුට නැහැ. එහෙමයි. ඒ සතුට නැති කළ තියෙන කොමකින්ද? අර මේ කායිකව හටගත්තු සේවනයේ නොකළ යුතු දෙයක් සේවනය කරන්න ගිහිල්ලා. ඕක නැති කරන්නේ මහත්ය ජාගරියාණු යෝගී දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ජාගරියාණු යෝගය කියන වචනේ තේරුම නිදිවැරීමට පුරුදු වෙනවා. නිකන් නිදිවරන්නේ මහත්ය. දැන් ඔහොම කිව්වොත් එහෙම එළි වෙනකන් කට්ටිය ටීවී බල බල ඉඳී. නිදිවරන්නේ කියලා කරලා. මේක නෙමෙයි මේ කියන්නේ. නිදිවරන්න ජාගරියාණුගෙන් අදහස් වෙන්නේ එයා පාවිච්චි කරන්නේ ඉරියව් දෙකයි. වාඩි වෙලා පළඟ බැඳගෙන ඉන්න ආසනයත් සක්මන් කිරීමත් කියන ඉරියව් විතරයි. ඒතර අනිත් ඉරියව් ඔක්කොම අතහැරලා. එහෙමයි. අඩු ගානේ දැන් මේ පුටුවක හාන්සිලා ඉන්න ඉරියව් ගැන කතා කරන්නේ නැහැ. එහෙමයි. සෙය්‍යසුකේ අතහරින. ඇඳේ හාන්සිලා ඉන්න ඉරියව් නිදාගෙන නැහැ. හාන්සිලා ඉන්න අතහරින කියනවා. එහෙමයි. ඊට පස්සේ අපි තුමු දැන් ඇඳක දිගෑරුණා පෙරලි ඉන්න ළම ඉන්න කැමතිනේ. එහෙමයි. අතහරින කියනවා ඒක. එහෙමයි ස්වාමීනි. නිදාගෙන ඉරියව් අතහරින කියනවා. කොහොමද වැඩේ? ආශ්චර්යයි.
ඒතර ඒ ඉරියව් තුළ මොකද නීවරණ පෝෂණය කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම අවබෝධ සිහි කරගෙන යම් කෙනෙක් එහෙනම් බලන්න මේ රහතන් වහන්සේලා බිහි වුණේ ඒ කැපකිරීම කළානේ මහත්තයා. එහෙමයි ස්වාමී. ගස් යට ඉඳගෙන ගල් ගුහාවල ඉඳගෙන කැලෑවල ඉඳගෙන සොහොන්වල ඉඳගෙන මොකද්ද කරේ? අර සියලු ඉරියව් අතහැරලා මධ්‍යම රාත්‍රියේ විතර සිංහසීයාවෙන් සැතපිලා. සිංහසීයාවෙන් සැතපෙනකොට හරි පුදුමයි මහත දකුණු වැලේ වින් ඉඳගෙන දකුණු පාදයේ උට වම් පාදයේ තියාගෙන එතකොට මේ උරහිස් මේ පැත්ත මේ කොටස විතර බිම තැවරෙන්නේ. එහෙමයි ස්වාමී. ශරීර සම්පූර්ණ තැවරෙන්නේ නැහැ. එතකොට නැගිටින්න අමාරු. සමහර කට්ටිය ඇඳේ බුදු දිනකොට එක්ක මුණින් අතට. එක්ක අනිත් පැත්තට. එහෙම බුදු සැතපෙන්න එපා කියනවා. සිංහසීයාවෙන් අර විදිහට සැතපිලා අදිස්ථානයක් ඇතුව සැතපෙන්න කියන මේ වේලාවට මේ ඇහැරෙනවා කියලා. ඒතර බලන්න මේ කයින් යම් පහසක් සේවනය කරනකොට අකුසල් වැඩෙනවා නම් අතාරින්න කියනවා. කුසල් පිරිනව නම් අතාරින්න කියනවා. අලස බවටපත් වෙනවා, තීන මිද්දට යනවා, සෙය්‍ය සුඛයෙන් නැඹුරු වෙනවා, පාස සුඛයෙන් නැඹුරු වෙනවා. කොච්චර මේ ඉරියව් වුණත් අපි එතකොට කොච්චර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කවුද සක්දෙවිඳු දේශනා කරනවා ස්වාමීනි මම ওই විදිහට තේරුම් ගත්තා කියනවා. ඒ වගේම ස්වාමීනි මනසින් අරමුණක් සේවනය කරනකොට මනසට සිතිවිලි එනවා. ඒ සිතිවිලි උනා සේවනය කරනකොට මේක මහත් ඊළඟ දවස් එකත් එක්ක සම්බන්ධ කරලා ලස්සනට අපිට කතා කරන්න පුළුවන්. මම අදට දැන් පොඩ්ඩක් කෙටියෙන් කියලා අවසන් කරන්න. මනසින් සේවනය කරන දේවල් තියෙනවා කියනවා. ඒ දේවල් සේවනය කරද්දී මොකද වෙන්නේ? සිතිවිල්ල පවත්නකොට හිතා ඉන්නකොට හිත ඇතුලේ රාගය පෝෂණය වෙනවා කියනවා. දේශේ පෝෂණය වෙනවා කියනවා. මෝහේ පෝෂණය වෙනවා කියනවා. එහෙනම් ඒක පවත්න්නේ නැහැ කියනවා. සමහර සිතිවිලි හිතා ඉන්නකොට හිතේ පහන් බව උපදිනවා කියනවා. තෙරුවන් සරණට පහදිනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංගරුවන්ට පහදිනවා. අපි නු දානයට පහදිනවා. පිනට පහදිනවා. කුසලයට පහදිනවා. සිහිය උපදිනවා. හිතේ වෙන අකුසල් සිතිවිලි බැහැර වෙලා යනවා. කුසල අකුසල් පිළිබඳ යහපත පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ වැටහීමක් ඇති කරලා දෙනවා නම් ඒ සිතිවිලි හිතේ පවත්නවා කියනවා. අනිත් අය පිළිබඳ කරුණාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා ඇති වෙනවා නම් ඒ සිතිවිලි පවත්නවා කියනවා. ඒ වගේ ප්‍රඥා ලෝකෙ උපදිනවා නම් හොඳ නරක වැටහෙනවා නම් ඒ සිතිවිලි පවත්නවා කියනවා. සේවනය කරනවා කියනවා. ওই විදිහට ස්වාමීනි මනසින් සිටිය යුතු සිටිවිලි සේවනය කළ යුතු සේවනය කළ යුතු වශයෙන් දෙවාරකට බෙදෙනවා කියනවා. ඊට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් කිය සංසේපයෙන් වශයෙන් වදාරන ධම්පරයය විස්තර වශයෙන් මම ওই විදිහට තේරුම් ගත්තා කියන ස්වාමීනි මගේ හිතේ තියෙන සැකේ සම්පූර්ණ නැති වුණා කියනවා. සැකෙන් මං ඊතර වෙලා ගියා කියනවා. ඊට පස්සේ සක්දෙවිඳුන් භාග්‍යතුන් වහන්සේගේ බාහිතේ දැන් සතුටින් පිළි අරගෙන ඊළඟ ඕන ප්‍රශ්නේ අහනවා. හරි ආශ්චර්යයි මහත්. එතකොට මේ අපේ ජීවිතය බලන්න දැන් ප්‍රාතිමෝක්ෂ සංවරයත් මේ ගෘහ ජීවිතයේ කෙනෙකුට පවා ඉඳිද්දි වාසය කරද්දි හොඳ කල්පනා කර කළ යුතු දෙයක්. එහෙමයි ස්වාමීනි. එන ඒක නැතුව මේ ධම්ම මඟ විවර වෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය দমনය කියන එකත් අපි ගෘහ ජීවිතයේ වාසය කරනකොට පැය 24ෙම තියෙන මේ ආයතන 6 බාහිර ආයතනයේ ඇසුරු කිරීමනේ තියෙන්නේ. එතකොට ඒකත් මේ කල්පනාවෙන් කටයුතු කරන ශ්‍රාවකයා පුරුදු කරනවා. එතකොට මේ පුරුද්ද මහත්ය මේ ජීවිතයේ පුරුදු කළොත් සසරට මේ ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා. සසරට ගෙනියනවා කියන්නේ Taman නේද රැකෙන්නේ එතකොට. එහෙමයි ස්වාමී. අකුසල් දුරු කරන කුසල් වඩවන ප්‍රතිපදාවක් Taman පුරුදු වෙලා යන්නේ එතකොට. එහෙමයි. එතකොට ඊළඟ ජීවිතේ Taman ඒ පුරුදු කර පුරුද්දෙන් Taman ආරක්ෂා වෙන්නේ නැද්ද? ආරක්ෂා වෙනවනේ. එහෙමයි. ඒ අකුසල් වැඩෙන දේවල් අතහරින කුසල් වැඩෙන දේවල් පුරුදු කරනවා. ආයි සුගතිය. එතනින් ගිහිල්ලත් ආයෙ මොකද කරන්නේ? අර පුරුද්ද ආයෙ ක්‍රියාත්මක වෙනවා. කොච්චර සුන්දර දහමක්ද මේ. ඒතර මේවන් දහමක් ප්‍රචාරය කරන්න මේ මහන්සි ගන්න පිරිසට සසර පුරාවට එවන් උතුම් දහම් ශ්‍රවණය කරන්න වාසනාව උදා කළ දෙමි පින විසින්. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සිල් දනාටම ඔබ අප සෑම සිල් දනාටම සසර දුකින් ඈතර වීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප හැම දෙනාගේම සිත සුවපත් කරවන සිතෙහි උදාර බව ඇති කරවනු ලබන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ
පවසා වදාලා අපි හැම දෙනාම පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අපමාදේන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නම්බර 234 බුලත්ගම බලංගොඩ යන ලිපිණේ පදිංචි පින්වත් නීලා ධර්මසිරි මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 6කට පෙර මිය පරලෝකීය WBS ධර්මසිරි පින්බර පියාණන්ට සහ පවුලේ මිය පරලෝකීය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනයේ හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් සදහවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා දිවියෝදු තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 6කට පෙර මිය පරලෝකීය WBS ධර්මසිරි පින්බර පියාණන් මිය පරලෝකීය සියලු ඥාතීන් පවුලේ සියලු දෙනා නමිනුත් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නීලා ධර්මසිරි පින්බර මෑණියන්ට ඒ වගේම පවුලේ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාටමත් ශ්‍රද්ධාව මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට අද දවසේ වැඩසටහන සඳහා උපකාර කළ පින්වත් මහත්මයාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේ මේ සඳහා කැප වෙන සොයා බලා කටයුතු කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ සමගම අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 234 බුලත්ගම බලන්ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් නීලා ධර්මසිරි මෑණියන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් යලී සිහිපත් කරගන්නවා. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව වැඩි දුර තොරතුරු විමසලා දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අර්ථවත් වන ජීවිතය සකස් කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුල ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.